තමයි චාලක අනුපාතයේ ඉන්නේ චාලක අනුපාතය කියලා කියන්නේ එතකොට අපි මේ වෙනම කතා කරේ පීඩනයේ පරිමාණ උෂ්ණත්වයේ ස්කන්ධය මෙන්න මේ කියන රාශියන් හතර ගැන. වායු අණු ප්‍රවේගය ගැන කතා කරන්නේ චාලක අනුපාතය. හරි පිටුනවා. මේ තියෙන්නේ සංගත පද්ධතියක් නම් මේ තියෙන එක එක වායු අණු නම්. මොකද මේවා හැම එකම එකිනෙක දිශාවලට අහඹු චලිතයක යදන ගමන් ඉන්නේ. අහඹු චලිතයක යදන ගමන් ඉන්නේ. මොකද මේ අහඹු චලිතයක් කියලා කියන්නේ නිශ්චිත දිශාවක් නෑ. එයාලා කැමති දිශාවලට මේ විදිහට චලනය වෙන ගමන් ඉන්නේ. හරිද? දැන් මෙයාලා ප්‍රවේගයක් තියනවාද? එක් වායු අණුව සැලකුවොත් එහෙනම් මෙයාලට ප්‍රවේගයක් තියෙනවානේ. එක වායු අණු වලට එක එක දිශාවට ප්‍රවේගයක් තියෙනවා. ඒක හරි. ඒ කියන්නේ මෙයාලා චාලක ශක්තියක් තියනවාද? ඔව් හැම කෙනාටම ස්කන්ධයක් තියෙනවා, ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මේ හැම කෙනාටම මොකද වෙන්න ඕනේ? චාලක ශක්තියක් තියෙනවා. හැම කෙනාටම චාලක ශක්තියක් තියෙනවා. හැබැයි මෙන්න මේ සම්පූර්ණ පද්ධතිය සැලකුවහම මේ සම්පූර්ණ පද්ධතිය සැලකුවහම එයාට ප්‍රවේගයක් තියෙනවද? මේ සම්පූර්ණ පද්ධතිය ගත්තාම එයාට ප්‍රවේගයක් නැහැ නේ. එයාට මොන පැත්තටවත් චලනය වෙන්නේ නැහැ. ඒ වගේම සම්පූර්ණ පද්ධතියට දැන් කියන්නේ චාලක ශක්තියක් තියෙනවද නැද්ද? ළමයි ඇතුලේ තියෙන වායු අණු චලනය වෙනවනේ. එහෙනම් අනිවාර්යෙන් යාට චාලක ශක්තියක් තියෙනවා. තේරුණා නේද? මෙයා චලනය වෙන්නේ නැතුනට මේ පද්ධතිය ඇතුලේ චාලක ශක්තියක් තියෙනවා. හරි. ඉතලා මෙතනදී වායු අණුක ප්‍රවේගය සලකන එක ඔන්න ඔය කාරණාව හින්දා ටිකක් අමාරු. මොකද අපිට මේ චලනය වෙනවා පේන්නේ චාලක ශක්තියක් පේන්නේ නැහැ. හැබැයි ඇත්තටම මෙයාට චලනය වෙන ගමන් ඉන්නේ චාලක ශක්තියක් තියෙනවා. තේරුණා නේද? ඒකින්ද අපිට මේකෙදී විශේෂිත උපකල්පන ටිකක් කරන්න. අපි ලියගමු. මුලින්ම ලියගමු. චාලක අණුක වාදයේහි උපකල්පන. චාලක අණුක වාදයේහි උපකල්පන. හලෝ. පළවෙනි උපකල්පනය තමයි මෙන්න මේ වායු අණු සුමට ගෝලාකාරයව කියන්නේ. මෙන්න මේ වායු අණු හැම එකක්ම සුමටයි ගෝලාකාරයි. මේ අතර ඇති වෙන්නේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම්. ඕක තමයි පළවෙනි උපකල්පනය. හරි අපි ලියගමු. පළවෙනි උපකල්පනය සියලු වායු අණු සුමට ගෝලාකාරයක වේ. සුමට ගෝලාකාරයක වේ. සියලු වායු අණු සුමට ගෝලාකාරයක වේ. දෙවෙනි උපකල්පනය වායු අණු පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් සිදු කර. සියලු වායු අණු පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම් සිදු කර. මොකද පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා කියන්නේ වායු අණු දෙකක් ගැටුණාට ශක්තිය හානි වෙන්නේ නැහැ. වායු අණු දෙකක් එකට ගැටුණා කියලා ශක්තිය හානි වෙන්නේ නැහැ. ඒ ප්‍රවේගය ඒ චාලක ශක්තිය නැති වෙලා යන්නේ චාලක ශක්තිය ඒ විදිහටම තියෙනවා. හරි. ඊළඟ වායු අණු අතර අන්තර් අණුකාකර්ෂණ බල නැහැ. උපකල්පනයක් වායු අණු අතර අන්තර් අණුකාකර්ෂණ බල නැහැ. ඒ කියන්නේ අපි දන්නවා ඔක්සිජන් වටේට හයිඩ්‍රජන් දෙකක් බැඳලා තියෙන්නේ ජලය මේ විදිහට. ඇයි මේ බැඳලා තියෙන්නේ? මේ දෙක අතර ආකර්ෂණ බලයෙන් හින්දානේ ඔක්සිජන් හයිඩ්‍රජන් අතර. දැන් මෙතනදී ඔක්සිජන් හයිඩ්‍රජන්
අණු දෙකක් ආවොත් එහෙම අපි හිතනවා මේ විදිහට එකට බැඳෙන්න ඕනේ කියලා. නමුත් චාලක අණුපාදයේ හැටියට මේවා මේ විදිහට එකිනෙක අතර ආකර්ෂණ බල නැහැ. ඒ බාවහම මොකද වෙන්නේ? වැදුනහම පූර්ණ ප්‍රත්‍යස්තව ආපහු ගමන් කරනවා. ඕක තමයි එන්නේ. තුන්වෙනි උපකල්පනය යන්නේ නම් තුන්වෙනි උපකල්පනය වායු අණු අතර අන්තර් අණුක ආකර්ෂණ බල නොමැත. අන්තර් අණුක ආකර්ෂණ බල නොමැත. අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ. ඊළඟ උපකල්පනය තමයි මේවා කුඩා හින්දා වායු අණු ඉතාම කුඩා හින්දා අපි සලකන වාජනීය පරිමාවත් එක්ක බැලුවහම මේ අණු වල පරිමාව නොසලකා හරින්න පුළුවන් තරම් කුඩායි. තේරෙනවද? මොකද කියන්නේ? වාජනීය පරිමාවත් එක්ක බලද්දී අණු වල පරිමාව පරමාණුක් අපිට පේන්නේ අණුවක් අපිට පේන්නේ මෙන්න මේ අණුවේ පරිමාව නොසලකිය හැකි තරම් කුඩා පරිමාවක් වෙනවා. හතරවෙනි උපකල්පනයේ වායුව අන්තර්ගත බඳුනේ පරිමාව සමග සැලකීමේදී වායුව අන්තර්ගත බඳුනේ පරිමාව සමග සැලකීමේදී අණු වල පරිමාව නොසලකිය හැකි තරම් කුඩායි. අණු වල පරිමාව නොසලකිය හැකි තරම් කුඩායි. ඕක තමයි හතරවෙනි උපකල්පනය. අන්තිම උපකල්පනය මොකද්ද? මෙයාලා චලනය වෙන දිශාව ගැන. චලනය වෙන නිශ්චිත දිශාවක් තියනවද? නැහැ. අහමු චලිතයක යෙදෙන්නේ. පස්වෙනි උපකල්පනය කියන්නේ වායු අණු වේගවත් අහමු චලිතයක යෙදෙන්නේ. නිශ්චිත දිශාවක් නැහැ. වායු අණු වේගවත් අහම්බු චලිතයක යෙදෙන්නේ. හරි? මොනවාද උපකල්පන පහ? පළවෙනි එක වායු අණු සුමටයි ගෝලාකාරයි. ඊළඟ එක ගැටුම් සියල්ල පූර්ණ ප්‍රත්‍යස්තයි. ඊළඟ එක අන්තර් අණුක ආකර්ෂණ බල නැහැ. අන්තිම අපි මේ මොකද්ද? අහමු චලිතයක දෙන්නේ. ඊළඟ එක වාජනීය පරිමාවක් එක්ක ගද්දී අණු වල පරිමාව නොසලකා හැරිය හැකියි. නොසලකිය හැකි තරම් කුඩායි. හරි. ඔක තමයි උපකල්පන පහ වෙන්නේ. හරිමයි. දැන් අපි මේ උපකල්පන පහට අනුව රූපෙන් මේ දෙන වාගන දැන් ළමයි මෙයාලගේ ප්‍රවේග එක එක දිශාවලට තියෙන්නේ. එතකොට මෙයාලගේ සංප්‍රයුක්ත ප්‍රවේගය මොන දිශාවටද? වායුන් සියල්ල එක එක දිශාවලට නම් ප්‍රවේගය තියෙන්නේ. අපි මේකේ පරිමාවට v කියන අපේ පරිමාවට ගත්ත හින්දා මේ ප්‍රවේගය අපි දක්වන්නේ c කියන අකුරෙන්. එක එක ප්‍රවේගය c1 c2 c3 c4 c5 c6 c7 ඔය විදිහට දක්වනවා. දැන් බලන්න මේ සංප්‍රයුක්ත ප්‍රවේගය මොන පැත්තටද තියෙන්නේ? මේ වායු වල ප්‍රවේගය හැම පැත්තටම තියෙනවානේ. හැම පැත්තටම ප්‍රවේගය තියෙනවා කියලා කියන්නේ
වෙන සංප්‍රයුක්ත ප්‍රවේගය ඉතින් හැම පැත්තටම ප්‍රවේගය තිබ්බහම අනිවාර්යයෙන්ම සංප්‍රයුක්ත ප්‍රවේගය එන්නේ බිඳුවක් නේ. හැම දිශාවටම මෙයාගේ ප්‍රවේගය තියෙනවනේ. ඒක සංප්‍රයුක්ත ප්‍රවේගය එන්නේ බිඳුවක්. මේ රූපය ඇඳලා මේක යටින් අපි ලියන්න පුළුවන් මොකද්ද? සංප්‍රයුක්ත ප්‍රවේගය. संप्रयुक्त प्रवेग शून्य मतलब संप्रयुक्त प्रवेग बिंदु है ये प्रवेग हम दिशाවට තියෙනවා. තමයි संप्रयुक्त प्रवेग बिंदु අය නම් චාලක ශක්තිය මොකද වෙන්න ඕනේ? චාලක ශක්තිය වල භාගයක් mv වර්ගය. ඔක තමයි සමීකරණය නේ. එහෙනම් චාලක ශක්තිය හොයන්න පුළුවන් අපිට. භාගය වතාවක් වායු අණු වල ස්කන්ධය වලින් වතාවක් v වෙන්නේ මොකද්ද? संप्रयुक्त ප්‍රවේගය ආවේ අපිට බිඳුවක් කියලානේ. එහෙමනම් මෙතනදී මේ විදිහට संप्रयुक्त ප්‍රවේගය අරගෙන හරියන්නේ නැහැ නම. චාල ශක්තියක් අපිට ලැබෙන්නේ නැහැ. තේරෙනවද කියුවද? එහෙනම් අපිට संप्रयुक्त ප්‍රවේගය ගන්න වෙනත් විදිහක් ඕනේ. තේරෙනවද කියුවද? संप्रयुक्त ප්‍රවේගය ගන්න වෙනත් විදිහක් ඕනේ. බලන්න මොකක්ද වෙච්ච ප්‍රශ්නේ? මෙහෙම වායු අණු දෙකක් තියෙනවා නම් එකක් මේ පැත්තට v ප්‍රවේගයෙන් අනිත් කෙනා මේ පැත්තට v ප්‍රවේගයෙන් c කියලා මම මේ පැත්තට c කියලා ප්‍රවේගයෙන් කොහොමද සංප්‍රයුක්තය ගන්න අපි? සංප්‍රයුක්තය කොහොමද ගන්න අපි? මම මේ පැත්තට ගත්තොත් එහෙම මේ c ගෙන් c එකෙන් අඩු කරන්න ඕනේ මේ පැත්තට තියෙන එකනේ c දෙක මේ විදිහට සංප්‍රයුක්තය ගන්න. මේ දිශාව සංප්‍රයුක්තය ගත්තොත් ඒ පැත්තට තියෙන ප්‍රවේගයෙන් අනිත් පැත්තට තියෙන ප්‍රවේගය අඩු කරනවා. කොහොමද සංප්‍රයුක්තය ගන්න? තේරුණා? එතකොට මොකද වෙන්නේ? මේ දෙක කැපිලා ගිහිල්ලා අඩු අගයක් එන්නේ. ළමයි මේ ප්‍රශ්නේ විසඳනවා මෙහෙම කරලා. කොහොමද? මේ දෙන වර්ග කරොත් මොකද වෙන්නේ? මේ දෙන වර්ග කරලා එකතු කරනවා. බලන්න. අපි සංප්‍රයුක්තයේ වර්ගය ගන්නවා. c වර්ගය ගන්නවා. කොහොමද ගන්න පුළුවන්? c එකේ මම මේ දිශාව ගන්න c එකේ වර්ගය ධන අනිත් පැත්තේ මොකද්ද මේ ඍණ c දෙකේ වර්ගය නේ. දැන් වර්ග කරාම මොකද වෙන්නේ? c එකේ වර්ගය ධන ඍණ c දෙකේ වර්ගය. මේ ඍණ ලකුණේ වර්ගය කියන්නේ මේක අපෝ දාන්නේ. c එකේ වර්ගය ධන c දෙකේ වර්ගය කියන්නේ c වර්ගය. මොකද මේ සංප්‍රයුක්තය වර්ග කරලා ගත්තාම මොකද වෙන්නේ? මේ පැත්ත අර අඩු වෙලා තිබ්බ එක කැන්සල් වෙලා ඒ පැත්ත එකතු කිරීමක් වෙනවා. එතකොට අර සම්පූර්ණ එක සංප්‍රයුක්ත කරාම බිඳුවක් වෙන ප්‍රශ්නේ දැන් එන්නේ නැහැ නේ. ඒක තමයි මෙතන අපි කෙලින්ම සංප්‍රයුක්තය ගන්න නැහැ. මොකද දැන් සංප්‍රයුක්තේ වර්ගය ගන්නවා. ඒක සංප්‍රයුක්තය කියලා කියන්නේ අපි කියනවා මේකට වර්ග මධ්‍යන්ත ප්‍රවේගය කියලා. ඒකට කියන්නේ वर्ग मध्यन्य प्रवेगය කියන්නේ. මොකද මේ කියන්නේ වර්ග මධ්‍යන්ත ප්‍රවේගය කියලා කියන්නේ මේ විදිහට. වායු අණු සෑහෙන ප්‍රමාණයක් තියෙනවා නම් C1 වර්ගය ධන, C2 වර්ගය ධන, C3 වර්ගය ධන, C4 වර්ගය ධන ඔය විදිහට වායු අණු හැම එකේම වර්ගය අරගන්න. එතකොට මොකක්ද දෙන්නේ ළමයි? ලොකු ප්‍රකාශනයක් කරනවානේ මධ්‍යන්‍ය ප්‍රමාණය ගන්න පුළුවන් එහෙනම් කොහොමද මේක බෙදනවා අපි වායු අණු ගන්න. වායු අණු ගන්න. දැන් ලැබෙන අපිට වර්ග මධ්‍යන්‍ය ප්‍රවේගය කියන්නේ. මොකද මේ කියන්නේ? හැම වායු අණුවකම ප්‍රවේගය වර්ග කරනවා. ඒක ලේටි එකතු කරලා අණු ගණන් බෙදනවා. එතකොට එනවා එක වායු අණුවක සාමාන්‍ය ප්‍රවේගයේ වර්ගය. මධ්‍යන්‍ය ප්‍රවේගයේ වර්ගය. මේකට අකුරක් දාගන්න මොකද්ද? c වර්ග භා කියලා. c වර්ගයේ උඩින් මේ විදිහට පොඩි භාගයක් නැත්නම් ඉරක් අඳිනවා. ඒකෙන් කියන මධ්‍යන්‍ය කියන්නේ. c වර්ගයේ මධ්‍යන්‍ය. කොහොමද හොයන්නේ? c1 වර්ගය ධන, c2 වර්ගය ධන, c3 වර්ගය ඔය විදිහට එක් වායු වර්ගය හොයලා ඒක එකතු කරලා බෙදනවා වායු අණු ගන්න.
Cn වල වර්ගය. භාගයෙන් ගණනක් තියෙනවා නම් ඒක වර්ගය අරගෙන එකතු කරලා වායු අණු ගණනින් බෙදෙන. එතකොට ලැබෙනවා අපිට වායු අණුවක ප්‍රවේගයේ වර්ගය මැදයන්. හරි. හැබැයි ළමයිනේ අපිට ප්‍රවේගය හොයන්න ඕනේ දැනට ප්‍රවේගයේ වර්ගය දාලා හරියනවද? නේ ප්‍රවේගය හොයන්න ඕන නම් ප්‍රවේගයේ වර්ගය අරන් හරියන්නේ නැහැ. හැබැයි වර්ගය ගත්තේ නැත්නම් මොකද වෙන්නේ මේක? මේක එකතු කරන්න බෑ බිඳුවක් වෙනවනේ. එහෙනම් ප්‍රවේගය ගන්න ඕන මොකද කරන්නේ? ප්‍රවේගයේ වර්ගය හොයලා පස්සේ ඒකේ වර්ගමූලය ගන්නවා. එතකොට ප්‍රවේගය ලැබෙනවා. මේ තියෙන වර්ග මධ්‍යම ප්‍රවේගය අපිට ප්‍රවේගය නම් ඕනේ අපි ගන්නේ වර්ග මධ්‍යම ප්‍රවේගය හොයලා ඒකේ වර්ගමූලය ගන්න. ඒකට කියනවා වර්ග මධ්‍යන්‍ය මූල ප්‍රවේගය. ඒ කියන්නේ මොකද්ද? වර්ග මධ්‍යම ප්‍රවේගය හොයලා ඒකේ වර්ගමූලය ගන්නවානේ. c වර්ග භාගයේ වර්ගමූලය. හරිද? මෙන්න මෙයාව හොයලා යාගේ වර්ගමූලය ගන්න. මෙන්න යාගේ වර්ගමූලය. මේ දෙන වර්ග මධ්‍යන මූල ප්‍රවේගය නැත්නම් c වර්ග භාගවල මූල කියලා. හරි. මෙතන ලියන්න බලන්න. මේ රූපය ඉඳගන්න. මේ රූපය ඉඳලා මෙතන ඉඳලා ලියන්න පටන් ගන්න. මෙතන ඉඳලා. මේ තිකොන්නේ මේ ළමයින් මේක ඉවරනම් කියන දයාගෙන. හරි නේද? හරි වෙලාවන ලියන්න ප්‍රශ්නයක් නෑ. ඉවරනම් ගේ. හරි. එහෙනම් මාතෘකාවෙන් චාලක සමීකරණය කියලා. මාතෘකාවෙන් චාලක සමීකරණය කියලා. හරි මේ සමීකරණ වලට ඔප්පු කිරීම ඒ ලෙවලට ඉදිරිපත් කරන්නේ නැහැ.
කෙලින්ම සමීකරණ දීලා තියෙනවා. මෙන්න එහෙම දෙයක්. පීඩනය T සහ පරිමාව V වූ වාජනයක යම් වායුවක් තියෙනවා, යම් වායුවක අණු තියෙනවා කැපිටල් N සංඛ්‍යාවක්. වායු අණු තියෙනවා කැපිටල් N සංඛ්‍යාවක්. ඒකන අපිට ලියන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ සමීකරණය PV සමානයි 3න් 1යි MNC වර්ග මොන විදිහට සමීකරණයක් ගන්න පුළුවන් කියලා කියනවා. අපි ලියගමු ඒක. අපි ඒක ලියගමු. බලන්න පීඩනය දැන් මාත්‍රාවේ චාලක සමීකරණය මාත්‍රාව චාලක සමීකරණය ඒක යටතේ ලියන්න පීඩනය P සහ පරිමාව V වූ බඳුනක යම් වායුවක අණු n සංඛ්‍යාවක් අන්තර්ගත වෙන දැන් නම් කියලා ලියලා මෙන්න සමීකරණ ලියගන්න. මේ සමීකරණ ලියගන්න. PV සමානයි 3 MNC වර්ග බව. හලවෙනි මෙතනදී පද ටික හඳුන්වන්න පීඩනය පරිමාණ ලියන්න ඕනේ. සිම්පල් M කියලා කියනවා මෙතනදී එක් වායු අණුවක ස්කන්ධය. එක් වායු අණුවක ස්කන්ධය. කැපිටල් N කියලා කියන්නේ අණු ගණන. C වර්ග බව කියලා කියන්නේ මොකද්ද? වර්ග මධ්‍යන්‍ය ප්‍රවේගය. ඉස්සර කියලා දීපු. වර්ග මධ්‍යන්‍ය ප්‍රවේගය. හලවන්නේ මේ සමීකරණය පදගත සමීකරණය අනිවාර්යෙන්ම මතක තියෙන්න ඕනේ. චාලක සමීකරණය. හරි. පද ටික හඳුන්වා ගන්න. PV කියනනම් ඕන්න ලියගන්න. P කියලා කියන්නේ වායු පීඩනය, V කියලා කියන්නේ වායු පරිමාව. හරිද නේද? හරි. මේක හරි නම් බලන්න ඊපස්සේ. මේක හරි නමනේ. අපිට මේකට සම්බන්ධ කරගන්න ඕන නම් වායුවේ ඝනත්වය. කොහොම සමීකරණයක් ගන්න? වායුවේ ඝනත්වය සම්බන්ධ කරගන්න. බලන්න. මෙතන ළමයිනේ සිම්පල් M කියලා කියන්නේ එක් වායු අණුවක ස්කන්ධය. දැන් කැපිටල් N කියලා කියන්නේ වායු අණු ගණන. ළමයිනේ මේ දෙක ගුණ කරාම මොකද වෙන්නේ? Mn කියන ගුණිතය. එක් වායු අණුවක ස්කන්ධය ගුණ කරනවා තියෙන වායු අණු ගාණය. මොකද ලැබෙන්නේ එතකොට? වායුවේ තියෙන මුළු ස්කන්ධය නේ මෙතන තියෙන මුළු ස්කන්ධය. එතනගෙන්ද එක් වායු අණුවක ස්කන්ධය අණු ගාණයෙන් ගුණ කරාම තියෙන වායුව මුළු ස්කන්ධය වෙනවානේ. මේ මුළු වායු ස්කන්ධය. මුළු වායු ස්කන්ධය. මම දැන් W කියලා ගන්න අපුරු. මුළු වායු ස්කන්ධය. W කියලා ගන්න. දැන් බලන්න මොකක්ද දෙන්නේ උඩ? ඕක මෙතෙන් දාගෙන ලියුවාම ලැබෙනවා අපිට PV සමානයි 3න් 1යි WC වර්ග වර්ගය. දැන් W කියන්නේ මුළු වායු ස්කන්ධය.
දැන් ළමයි මේ ඝනත්වයට සම්බන්ධ කරගන්නවා කොහොමද ඝනත්වය? වායු ස්කන්ධය බෙදන්න ඕනේ වායු පරිමාව වෙන්නේ. එහෙනම් මම මේක v වලින් බෙදන්න දෙපැත්තම. දෙපැත්තම මම v වලින් බෙදනවා. මොකද ලැබෙන්නේ? P සමානයි 3 මේ ස්කන්ධය බෙදීම පරිමාව. වායු මුළු ස්කන්ධය බෙදනවා වායු පරිමාවය. මොකද ලැබෙන්නේ එතකොට? වායු ඝනත්වයනේ. වතාව c වර්ග හදන්න. මේ විදිහට අපිට සමීකරණයක් මෙයා ඇසුරෙන් හදා ගන්න පුළුවන්. තේරෙනවද කිව්වද? මෙතන රෝ කියලා කියන්නේ මොකද්ද? වායු ඝනත්වය. වායුවේ ඝනත්වය. මෙතන W කියන්නේ මොකද්ද කියලා දීපින්ද මම ආයෙ කියන්නේ මේ සමීකරණ හදාගන්න රෝ කියලා කියන්නේ වායුවේ ඝනත්වය කියලා ලියාගන්න. හරිද? රෝ කියලා කියන වායුවේ ඝනත්වය කියලා ලියාගන්න. මේක හදන්න. හරිද? හරිද? දැන් අපි චාලකවාදයෙන් මොකද ගත්තේ? මෙයාගේ ප්‍රවේගයට සම්බන්ධයක් ගත්තා. වායු අණුවේ සංප්‍රයුක්ත ප්‍රවේගයට නැත්නම් මධ්‍යම ප්‍රවේගයට අපි සම්බන්ධතාවයක් ගත්තා. හැබැයි මේ වගේ උෂ්ණත්වය කියන රාශිය නෑනේ. තාපේ පාඩුවනේ. එහෙනම් මේකට අපි දැන් උෂ්ණත්වය සම්බන්ධ කරගන්න ඕනේ. කොහොමද කරන්නේ? අපි දන්න සමීකරණයක් PV සමානයි nRT කියලා. දන්න සමීකරණයක් PV සමාන nRT. පරිපූර්ණ වායු සමීකරණය. මෙතන සමීකරණයක් නා PV සමාන 3 MNC වර්ග භාගය. මෙතන PV කියන්නේ මෙතන PV මද? ඔව් ඒකම තමයි නේ. එහෙනම් මේ සමීකරණ දෙකෙන් අපිට ලියන්න පුළුවන් මොකද්ද? 3 MNC වර්ග භාග සමානයි nRT කියලා. මාත්‍රකාව ඕනේ ළමයි. කෙලිම නේ. මේ සමීකරණ දෙක ලියා ගන්න. මේක හදලා දෙන්න. මේක හදලා දෙන්න. හරිද? මේක ලියාගත්තා. මේක එච්චර මොකද දන්නේ නැහැ නේ. හැබැයි ඊට පස්සේ අපි ගත්තා මොකද්ද? මෙතන මේ m ගුණ කිරීම n කියන්නේ මොකද්ද? m ගුණ කිරීම n කියලා කියන්නේ මම ඉස්සර කිව්වා මේ දෙන්නේ වායුවක ස්කන්ධය මේ වායු වෙන ගන්න. මේ දෙක ගුණ කරාම ලැබෙන්නේ වායුවේ මුළු ස්කන්ධයනේ. අපි w කියලා දාගත්තා. දැන් ලියන හොඳයි වගේ w කියලා කියන්නේ මුළු වායු ස්කන්ධය. මුළු වායු ස්කන්ධය. ගුණ කිරීම c වර්ග භාග සමානයි nRT කියලා එනවා. දැන් මම මෙතනින් මේ c වර්ග භාග තනි කරගන්න. c වර්ග භාග සමානයි 3 මේ විතරදී 3ක් වෙනවා. nRT බෙදීම මොකද වෙන්නේ? w පල්ලෙහාට එනවා. දැන් මේ තියෙන මොකද්ද? මවුල ගාන. මේ තියෙන මොකද්ද? මුළු ස්කන්ධය. මවුල ගාන සහ ස්කන්ධය. දැන්
මුළු ස්කන්ධේ මවුල ගානින් බෙදුවොත් නේ මුළු ස්කන්ධ මවුල ගානින් බෙදුවොත් අපිට ලැබෙන්නේ මොකද්ද? ස්කන්ධේ බෙදින් මවුල ගන්න. ඔය එන්නේ මවුල එකක ස්කන්ධේ නේ නැත්නම් මෞලික ස්කන්ධේනේ. තේරුණා කියමුද? වායු අණු ග්‍රෑම් 10ක් තියෙනවා. වායු අණු ග්‍රෑම් 10ක් තියෙනවා. අපි මේක බෙදනවා මේකේ තියෙන මවුල ගානේ. වායු අණු ග්‍රෑම් 10ක් තියෙනවා. මම හිතනවා මවුල 5ක් තියෙනවා කියලා. මෙතන මවුල 5ක් තියෙනවා. අපි කොහොමද මවුල එක ස්කන්ධය හොයාගන්නේ? ග්‍රෑම් 10 5න් බෙදන්න ඕනේ. ඒතකොට මවුල එක ස්කන්ධය ග්‍රෑම් 5යි කියලා. ග්‍රෑම් 2යි කියලා. තේරුණා කියන්නේ? මුළු ස්කන්ධය මවුල ගානෙන් බෙදුවම ලැබෙනවා මවුල එකක ස්කන්ධය. මෙතන මුළු ස්කන්ධය මවුල ගානෙන් බෙදුනහම ලැබෙනවා මවුල එකක ස්කන්ධයනේ. මම කියලා කියන්නේ මෙතනදී මෞලික ස්කන්ධය. මෙතන තියෙන n බෙදීම w නෙවෙයි හැබැයි w බෙදීම වෙන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? w බෙදීමෙන් කියන්නේ m නම් n බෙදීම w කියලා කියන්නේ එක බෙදීමෙන් වෙන්න ඕනේ. එතන ආදේශය තමයි c වර්ග බව සමානයි 3i rt බෙදීම මේ n බෙදීම w කියලා කියන්නේ එක බෙදීමෙන් පල්ලෙහාට යනවා n කියලා. මේ සමීකරණ කරනවා. මේ සමීකරණ කරගන්න මේක පැත්තකින් ලියා ගන්න ඕනේ. මේක ලියා ගන්නවා. හරි මේ ටික ලියා ගන්න. මේ ටික ලියුවට පස්සේ පොඩි මාතෘකාවක් ලියන්න. මේක ලියාගත්තට පස්සේ මාතෘකාවක් ලියන්න. වායු අණුවක චාලක ශක්තිය. වායු අණුවක චාලක ශක්තිය. මේ ටික ලියාගෙන සමීකරණ මාතෘකාව ලියන්න. වායු අණුවක චාලක ශක්තිය. නේ බලන්න. චාලක අංක වාදයට උෂ්ණත්වය ගාව ගත්තාම අපිට මෙන්න මේ සමීකරණයක් ආවනේ. මොකක්ද ආවේ? 3n එකයි mnc වර්ග බව සමානයි nRT කියලා. කොහොමද ආවේ? PV සමානයි 3n එකයි mnc වර්ග බව. PV සමානයි nRT. දෙකෙන් PV සමාන හින්දා මේක සමාන වෙන්න ඕනේ. මම මෙහෙම සමීකරණයක් ගත්තා. මෙන්න මේ සමීකරණයක් ගත්තා. දැන් නම් අපිට ඕනේ මෙයාගේ වායු අණුවක චාලක ශක්තිය හොයන්න නම්. මොකක්ද චාලක ශක්තිය සමීකරණය? K සමානයි භාගයක් mv වර්ගය. ඔක තමයි චාලක ශක්තිය සමීකරණය නේ. චාලක ශක්තිය සමීකරණය. හරි. බලන්න මෙතන v කියලා තියෙන ප්‍රවේගය අන්තවල ප්‍රවේගය නෑ මෙතන තියෙන්නේ c වර්ග භාගය. හැබැයි m මෙතන තියෙනවනේ.
mc වර්ග බා තියෙනවා මෙතන mb වර්ගය තියෙන්න ඕනේ. එහෙනම් මේ දෙක සමානයි නේද? m කියන්නේ වායුවක ස්කන්ධය, මේ තියෙන ස්කන්ධය. මෙතන v වර්ගය තියෙනවා, මෙතන c වර්ග භාගයක් තියෙනවා. මේ තියෙන්නේ වර්ග මධ්‍යන ප්‍රවේගය. එහෙනම් mv වර්ගය කියන එක මෙතන තියෙනවානේ. මෙතන තියෙන එකම මෙතනත් තියෙනවා. එහෙනම් චාලක ශක්තිය මෙතනින් හොයාගන්න අපිට පුළුවන්. හැබැයි මොකක්ද වෙන්නේ? ඉස්සරහට භාගයක් වෙන්න ඕනේ. මෙතන භාගයක් ගන්න පුළුවන් කොහොමද නම් මේ සමීකරණය 3n1 mnc වර්ග භාගයෙන් අපි ගුණ කරනවා 3 බෙදීම 2. දෙපැත්තම මම ගුණ කරනවා 3 බෙදීම 2. මොකක්ද එන්නේ එතකොට? 3ට 3 කැපිලා යනවා. mnc වර්ග භාගෙදීම 2ක් කියලා එනවා. මේ පැත්තේ 3යි np බෙදීම 2ක් කියලා එනවා. දැන් මට මේ කැපිටල් N මේ පැත්තට ගන්න පුළුවන්. එතන මොකද වෙන්නේ? භාගයයි mc වර්ග බා සමානයි කියලා. මේ පැත්තට මේ කැපිටල් N අරන් එනවා. 3 බෙදීම 2 වතාවක් nrt බෙදීම කැපිටල් N කියලා කියනවා. තේරෙනවද? 3 බෙදීම 2 වතාවක් nrt බෙදීම කැපිටල් N කියලා කියනවා. දැන් මේ මොකද? භාගයයි mc වර්ග බා කියලා කියන්නේ චාලක ශක්තියනේ. මේක තමයි වායුවක චාලක ශක්තිය වෙන්නේ. සමානයි කියලා වෙන මොකද්ද? 2න් 3යි. මෙතන m කියලා කියන්නේ මවුල ගාන, කැපිටල් M කියලා කියන්නේ අණු ගාන RT. දැන් අපි ඉස්සෙල්ලා සමීකරණය ගත්ත මෙන්න මෙහෙම. මොකද්ද? අණු ගාන සමානයි මවුල ගාන වතාවක් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. මතකද? අණු ගාන සමානයි මවුල ගාන වතාවක් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මෙතනින් අපිට හොයාගන්න පුළුවන් n බෙදීම n කියන්නේ මොකද්ද කියලා. කැපිටල් මේ පැත්තට එනවා පහළට එනවා. මේ කැපිටල් L මේ පැත්තට ඒකත් පහළට එනවානේ. n බෙදීම n කියලා කියන්නේ එක බෙදීම L කියන එක. එන්න පුළුවන් මෙතෙන්ට. 3න් 2යි RT බෙදීම L කියන. හරි. මෙතන R කියලා කියන්නේ ඒක නියතයක්. මොකද්ද නියතය? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. සර්වත්‍රාය නියතය. L කියලා කියන්නේ ඒකත් නියතයක්. මොකද්ද ඒකට කියන්නේ? ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. හරි. මේ සමීකරණ හදාගන්න ඉස්සෙල්ලා මෙතෙන් නම් හදාගන්න. R කියලා කියන්නේ තමයි සර්වත්‍ර වායු නියතය. R කියලා කියන්නේ සර්වත්‍ර වායු නියතය. නිලියවේ. ලාගෙන වැඩි උපකරණ දෙකම යන්නේ. අන්තිම පෙරදර ලියනද? ඊට පස්සේ මෙතන R කියන්නේ නියතයක්, L කියලා කියන්නේ නියතයක්. එහෙනම් මේ දෙක බෙදුවහම අනිවාර්යයෙන්ම නියතයක් වෙන්න ඕනේ. R කියන්නේ නියතයක්, L කියන්නේ නියතයක්. මේ දෙක බෙදුවහම අනිවාර්යයෙන්ම ඒත් වෙන්න ඕනේ නියතයක්. ඊළඟ මේකට විශේෂ නමක් කියනවා. R බෙදීම L. මේකට කියනවා බෝල්ට්ස්මාන් නියතය කියලා. ඒ අපේ දාගම නියතයක් නිසා මේ නියතයට කියනවා බෝල්ට්ස්මාන් නියතය කියලා. සමීකරණ ලැබෙනවා E සමානයි 2න් 3න් මාරු කරලානේ. එතන 2න් 3යි KE E සමානයි 2න් 3යි KT කියලා. එන මෙතන K කියලා කියන්නේ බෝල්ට්ස්මාන් නියතය.
හලමයි ඔය මේ ලියලා සම්පූර්ණයෙන්ම ලියගත්තා හරි ඔයාලා මේකට ෂෝට් එක ගහන්න සමීකරණ ගොඩක් තියෙනවා සමීකරණ ටික අදිසිර ගන්න හදන් දෙන්නේ ඒක නිසා මම මේක ගණන් හදන්න යන්නේ ළමයි සමීකරණ දැක්සන් තියෙන සමීකරණ ටික පාඩම් කරගන්න අපි යන් තාපේ ඊළඟ මාතෘකාවට ඉවරයි අපි යන් ඊළඟ මාතෘකාවට හලමයි යන මාතෘකාව තාප ගතිය යන මාතෘකාව තාප ගතිය හරි එතකොට මේක තමයි තාපය කියන පාඩමේ තියෙන කොටස් හතරක් කරා අපි පස්වෙනි කොටසට ආවේ තාපය කියන පාඩමේ තියෙන පස්වෙනි කොටස තාප ගතිය හලමයි මේකනොත් කතා කරන්නේ වායුවක් ගැන මේ වගේ වායු පද්ධතියක් තියෙනවා සංයුත වායුවක් තියෙන පද්ධතියක් තියෙනවා සංයුත වායුවක් තියෙන පද්ධතියක් තියෙනවා අපි මේකට සපයන තාපයෙන් දැන් අපි දන්නවා දේවල් දෙකක් වෙනවානේ ප්‍රධානම දේවල් දෙකක් වෙනවා මොනවද වෙන දේවල් දෙක එකක් තමයි මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා ඊළඟ දේ තමයි එක්කම එයා ප්‍රසාරණය වෙනවා නැත්නම් මෙයාගේ පීඩනය වැඩි වෙනවා සපයන තාපයෙන් යම් කොටසක් වෙනවා මොකටද මෙයාගේ උෂ්ණත්වය වැඩි කරගන්න ඒ වගේම මේ තාපයෙන් තවත් කොටසක් වැය වෙනවා එක්කම එයා ප්‍රසාරණය කරන්න නැත්නම් මෙයාගේ පීඩනය වැඩි කරන්න තේරුණා කියපද ඕකනේ මෙච්චරලා කතා කරේ හරි අපි ඒ දෙම වෙනස් විදිහට බලන්න යන්නේ එහෙනම් අපිට තේරෙනවා මොකද වෙන්නේ සපයන තාපයෙන් ලියන්න එපා සපයන තාපයෙන් යම් කොටසක් මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙන්න වැය වෙනවා ඉතුරු කොටස වැය වෙනවා මොකටද එක්කම එයාගේ පීඩනය වැඩි වෙන්නේ නැත්නම් මෙයාගේ පරිමාව වැඩි වෙන්නේ තේරුණා හරි ඒක වෙන අදහසක් ආවනම් දැන් ලියාගමු මොකද ලියන්න ඕනේ දැන් සංවෘත වායු පද්ධතියකට සපයන තාපයෙන් යම් කොටසක් එහි උෂ්ණත්වය වැඩි කිරීමට වැය වේ වරහන් ඇතුළේ දාගන්න අභ්‍යන්තර ශක්තිය වැඩි වෙයි කියලා. ඒකට අපි කියන උෂ්ණත්වය වැඩි කිරීමට වැය වෙනවා කියන අපි කියනවා වායුවේ අභ්‍යන්තර ශක්තිය වැඩි වුණා කියලා. වරහන් ඇතුළේ දාගන්න අභ්‍යන්තර ශක්තිය වැඩි වෙයි. මේ තාපය යම් කොටසක් වැය වෙනවා උෂ්ණත්වය වැඩි වෙන අපි ඒකට කියන අභ්‍යන්තර ශක්තිය වැඩි වීම කියලා. ඉතුරු කොටස වැය වෙන්නේ මොකටද? එක්කම යාගේ පීඩනය වැඩි කරගන්න නැත්නම් මෙයාගේ පරිමාව වැඩි කරගන්නනේ. දෙමු. ඉතිරි තාපය ඉතිරි කොටස ලියගන්න. ඉතිරි කොටස වායුවේහි පීඩනය හෝ පරිමාව වැඩි කර ගැනීමට
වැඩි කර ගැනීමට වැය වෙනවා. එක්ක පීඩනය වැඩි කරගන්න නැත්නම් පරිමාව වැඩි කරගන්න නැත්නම් ওই දෙකම වැඩි කරගන්න වැය වෙනවා. තේරුණානේ? අපි ඒකට කියනවා වායුව මගින් කාර්යයක් සිදු කරයි කියලා. වරහන් විතර දාගන්න. වරහන් විතර දාගන්න. වායුවෙන් කරන කාර්ය ප්‍රමාණය. වායුවෙන් කරන කාර්ය ප්‍රමාණය. වායුවෙන් කරන කාර්ය ප්‍රමාණය. හරි. එතකොට අපි මේක රූපේ දක්වන්නේ කොහොමද? මේ තියෙන ලබා දෙන තාප ශක්තිය. ඇතුළත නේ. ලබා දෙන තාප ශක්තිය ඩෙල්ටා Q. මෙයාගේ ගබඩා වෙන ශක්තිය එහෙම නැත්නම් උෂ්ණත්වය වැඩි වීම අපි ඒකට කියනවා ඩෙල්ටා U කියලා. මොකද ඩෙල්ටා U කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන වැය වෙන ශක්තිය. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම. ඊට අමතරව මොකද වෙන්නේ? මෙයා ටිකක් ප්‍රසාරණය වෙනවා නැත්නම් ඇතුලේ පීඩනය වැඩි කරනවා. අපි ඒකට කියනවා මෙයා කරන කාර්ය ප්‍රමාණය කියලා. මොකද මෙයා ප්‍රසාරණය වෙනවා නම් ළඟ තියෙන වස්තුවක් එහාට තල්ලු කරලා දාන්න පුළුවන් එකක් නේ. කාර්යයක් කරන්න පුළුවන්. මේක කියනවා අපි කරන කාර්ය ප්‍රමාණය. ඩෙල්ටා W කියලා. හරි. කොහොම හරි මොකද්ද වෙන්න ඕනේ? මේ දෙකම සිද්ධ වෙන්නේ මේ සපයන තාප ශක්තියනේ. සපයන තාප ශක්තිය තමයි අභ්‍යන්තර ශක්තිය වැඩි වීමට කරන කාර්ය ප්‍රමාණයට ඔය දෙකටම වැය වෙන්නේ සපයන ශක්තිය. එහෙනම් මොකද වෙන්න ඕනේ? අර උඩින් ලියාගත්ත අකුරෙන් ලියාගත්ත දේ. සමීකරණයක් බැලුවොත් එහෙම ඩෙල්ටා Q සමාන වෙන්න ඕනේ ඩෙල්ටා U ධන ඩෙල්ටා W. අර මේක නම් තාප ගතියේ තියෙන පළවෙනිම ඒ වගේම වැදගත්ම සමීකරණය. හරි. මේ රූපේ ඉඳලා මේක ලියාගන්න. මේ රූපේ ඉඳලා මේක ලියාගන්න. හරිනම් මේක ලියාගන්න. හරිනේ? කියන්නේ මේ කියපු දේවල් ටික තේරුණාද? අලුත් කොටසක් යන්නේ. හරිනවද? මේක තේරුණාද? ගැටලුවක් නැහැ. හරි. ලියමු අපි. මෙන්න මෙහෙමද? තාපගතික ක්‍රියාවලිය සඳහා ලකුණු සම්මුතිය අනුමාත්‍රාවක් තාපගතික ක්‍රියාවලියක් සඳහා ලකුණු සම්මුතිය හල මීට කලිනුත් අපි ලකුණු සම්මුතියක් කියලා දුන්නා නේ. මොකේද? ආලෝකයේ පාඩමේ කාච වලට ලකුණු සම්මුතියක් කියලා දුන්නා. මොකද්ද? ලකුණු සම්මුතිය කියලා කියන්නේ ධන ඍණ දාගන්න ඕනේ නේ. දැන් මේකෙත් අපි ධන ඍණ දාගන්න ඕනේ. දැන් බලමු කොහොමද ධන වෙන්නේ ඍණ වෙන්නේ කියලා. හරි. අපි දන්නවා මේකේ දේවල් තුනක් තියෙනවා. මොකද්ද? ඩෙල්ටා Q කියලා, ඩෙල්ටා U කියලා, ඊළඟට ඩෙල්ටා W කියලා. ලකුණු තියෙන්න පුළුවන් දෙකයි එක්ක ධන ලකුණු නැත්නම් ඍණ ලකුණු නේ. ඔයනේ තියෙන්න පුළුවන්. දැන් බලමු මේවා මොන වෙලාවට ධන වෙන්නේ ඍණ වෙන්නේ කියලා. හරිද? ඩෙල්ටා Q වලට මොකක්ද කිව්වේ? ඩෙල්ටා Q කියලා මොකද්ද? සපයන තාප ප්‍රමාණය. එහෙනම් මේකට ඇතුළට අපි තාපය සපයනවා නම් මොකද වෙන්නේ? ඩෙල්ටා Q ධන. තේරුණාද? ඩෙල්ටා Q ධන වෙන්නේ පද්ධතියට තාපය බාහිරින් සපයනවා. පද්ධතියට තාපය සැපයීම. පද්ධතියට තාපය සපයනවා නම් ඩෙල්ටා Q ධන. තව ඩෙල්ටා Q ඍණ වෙන්නේ මොන වෙලාවටද එහෙනම්? පද්ධතියට තාපය සපයන්නේ අපි. පද්ධතියෙන් තාපය ඉවතරිනවා නම් ඩෙල්ටා Q ඍණ. තේරෙනවද කිව්වද? ඩෙල්ටා Q ඍණ කියලා කියන්නේ එතකොට පද්ධතිය තාපය විමෝචනය කිරීම. තාපය විමෝචනය කිරීම. විමෝචනය කියලා කියන්නේ එළියට යනවා කියන එක. තාපය විමෝචනය කිරීම. විමෝචනය කිරීම. හරි.
එතකොට ඩෙල්ටා U කියලා කිව්ව මොකද්ද අපි? අභ්‍යන්තර ශක්තිය වැඩි වීමනේ. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම ඩෙල්ටා U ගන්න. ඩෙල්ටා U ඍණ කියලා කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියන එක. එහෙනම් නැත්නම් මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා නම් ඩෙල්ටා U ඍණ උෂ්ණත්වය වැඩි වෙනවා ඩෙල්ටා U ධන. ඊට අභ්‍යන්තර ශක්තිය වැඩි වීම. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම. අභ්‍යන්තර ශක්තිය වැඩි වීමක් නම් වෙන්නේ ඩෙල්ටා U ධන. අභ්‍යන්තර ශක්තිය අඩු වුණා නම් ඩෙල්ටා U ඍණ. ඊපස්සේ ඩෙල්ටා W කියලා කිව්ව මොකද්ද? පද්ධතිය මගින් කරන කාර්ය ප්‍රමාණය. ඩෙල්ටා W කියලා කියන්නේ පද්ධතිය මගින් කරන කාර්ය ප්‍රමාණය. පද්ධතිය මගින් කාර්යයක් කරනවා ඩෙල්ටා W ධන. ඩෙල්ටා W ඍණ වෙන්නේ මොන වෙලාවටද? අපි පද්ධතිය මත කාර්යයක් කරනවා නම් ඩෙල්ටා W ඍණ. මොකද මේ කියන්නේ? මෙයා ප්‍රසාරණය වෙනවා නැත්නම් පීඩනය වැඩි කරගන්නවා නම් එයා විසින් කරගන්නවා නම් ඩෙල්ටා W ධන. නමුත් අපි බාහිරින් බලයක් යොදලා මේ පද්ධතිය පොඩි කරලා දැම්මොත් එතකොට එයාද කාර්ය කරේ නෑනේ. අපිනේ පද්ධතිය මත කාර්යයක් කරේ. ඒ වෙලාවට ඩෙල්ටා W ඍණ. තේරුණාද? පද්ධතිය මත කාර්ය කිරීම. පද්ධතිය මත කාර්යයක් කිරීම. ඒක ඩෙල්ටා W ඍණ. තේරුණානේ? ඩෙල්ටා W ධන ඍණ වෙන්නේ කොහොමද කියලා දුන්නේ. ලකුණු සම්මුතිය කියලා ලියාගත්තනේ. එහෙනම් මෙන්න මේ වගුව ගහ ගන්නවා. මේ වගුව ගහන්නේ. තමයි ලියන්නේ. ළමයිනේ මේක ලියන්නේ. ඉවරයි කියනවා. බලන්න පුංචි ගණනක් හදන්න මේකේ.
9 වෙනි පිටුවේ පළවෙනි ගණන 9 වෙනි පිටුවේ පළවෙනි ගණන බලන්නම. නම වෙන පිට පළවෙනි ගණන ඉක්මනට හදන්න. හරියම නේ. එතන වෙලා ඔන්න කියන කවුරු හරි. කවුරු හරි කෙනෙක් හදුවද? නේද? හරි. වෙලා දෙන්න. ළමයි කවුරු හදුනේ නේද? මොකද තාපගතික ක්‍රියාවලියකදී නියත වායු ස්කන්ධයේ පීඩනය වෙනස් වන්නේ වායුව මගින් ජූල් 20ක තාප ප්‍රමාණයක් නිකුත් කිරීමෙන්. මොකද මේ කියන්නේ? තාපගතික ක්‍රියාවලියක් වෙනවලු. මේ ක්‍රියාවලියේදී මොකද වෙලා තියෙන්නේ? වායුව මගින් ජූල් 20ක තාප ප්‍රමාණයක් නිකුත් වෙනවා. හරි මේ මුකුත් අපිට වැඩක් නෑ. දත්තරිය ලියාගමු. වායුව මගින් තාපය නිකුත් වෙනවා. ඒ කියන්නේ වායුවට තාපය ලබා දෙනවද නෑ? වායුව මගින් තාපය ඉවත් වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා Q ඍණ කියන එකනේ. මෙහෙම පද්ධතියකින්
වායුවෙන් තාපය නිකුත් වෙනවා. ජූල් කීයද? 20ක්. එහෙනම් ඩෙල්ටා Q දන්නවනේ මේ ඩෙල්ටා Q සමානයි ඍණ 20ක් වෙන්නේ. තේරෙනවද? වායුව මත වායුවට තාපය ලබා දුන්නා නම් ඩෙල්ටා Q දන්න. නමුත් වායුවෙන් තාපය ඉවත් වෙනවා කියලා කියන්නේ එහෙනම් ඩෙල්ටා Q ඍණ. දැන් මුලින්ම ලකුණු සම්මතය කියලා දුන්නේ. ඩෙල්ටා Q දීලා ඍණ 20යි කියලා. ඊට පස්සේ වායුව මත ජූල් 8ක් කාර්යය සිදු කරනවා. වායුව මත කාර්යයක් කරනවා. වායුව මගින් කාර්යයක් කරනවා නම් ඩෙල්ටා W දන්න. වායුව මත කාර්යයක් කරනවා කියන්නේ ඩෙල්ටා W එකක් ඍණනේ. ඒක සම ඍණ කීයද? 8යි ජූල්. 8යි ජූල්. ඔන්න මම කියන්නේ. හරි. ඩෙල්ටා Q දන්නවා. ඩෙල්ටා W දන්නවා. එහෙනම් අපිට ඩෙල්ටා U හොයාගන්න පුළුවන් නේ. හොයාගන්න හොයාගන්න. ඩෙල්ටා U හොයාගන්න. මොකක් සමීකරණේ? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. දැන් ඩෙල්ටා Q කීයද? ඍණ 20යි නේ. වායුවෙන් ජූල් 20ක් නිකුත් වුණා කියලා කියන්නේ. ඍණ 20යි ජූල් සමානයි ඩෙල්ටා U එක තමයි හොයන්නේ මම. ඩෙල්ටා W එක ඍණ 8යි. ධන දාන්න බගෙලින්ම ඍණ 8යි ජූලයි වායුව මත කාර්ය කරා කියලා කියන්නේ. ඍණ 8යි. ඩෙල්ටා U හොයාගන්න පුළුවන් අපිට. ඍණ 20 ධන 8 20න් 8 කඩුනාම ඍණ 12යි ජූල් කියලා එනවනේ. ඒ කියන්නේ මොකද්ද? අභ්‍යන්තර ශක්තිය මේ සිදුවන ක්‍රියාවලියේ මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ අභ්‍යන්තර ශක්තිය ජූල් 12ක් අඩු වෙලා තියෙනවා. තේරුණා? මොකද කාර්යයක් කරේ ජූල් 8ක එයාගේ නිවතට ආවා ජූල් 20ක්. මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ අභ්‍යන්තර ශක්තිය ජූල් 12ක් අඩු වෙලා තියෙනවා. දැන් කියනවා වායුවේ අභ්‍යන්තර ශක්තිය මුල්ලගේ ජූල් 30ක් නම් මේ වැඩේ පටන් ගද්දි මෙයාගේ අභ්‍යන්තර ශක්තිය තිබ්බලු ජූල් 30ක. ඩෙල්ටා U නෙමෙයි. පටන් ගද්දි U තිබ්බා U1. පටන් ගද්දි මෙයාගේ අභ්‍යන්තර ශක්තිය තිබ්බලු ජූල් 30ක්. අහලා තියෙන්නේ මේ ක්‍රියාවලියෙන් පස්සේ අභ්‍යන්තර ශක්තිය කීයද කියලා. ළමයි පස්සේ අභ්‍යන්තර ශක්තිය කියලා කියන්නේ මොකද්ද? U1 රින U2. ඕකෙන් ඩෙල්ටා U කියලා කියන්නේ. ඩෙල්ටා U කීයද? 12යි. ඩෙල්ටා U දීලා දෙන රින 12ක් කියලා. ඒ කියන්නේ කලින් තිබ්බට වඩා 12ක් අඩු වෙන්නයි ඕනේ නේ. 12යි ජූල්. අපිට U2 හොයන්න පුළුවන් කීයද දෙන්න ඕනේ? U2 හොයන්න පුළුවන්. 30න් 12ක් අඩු කරලා දාන්න. එතකොට නම් අපිට ජූල් 18ක් කියලානේ. U2 හොයන්න පුළුවන් කෙලින්ම U2 හොයන්න පුළුවන් U1න් 12ක් අඩු කරන්න. U1 රින 12ක් එතකොට නම් අපිට 30න් 12 කරනවා 18යි ජූල්. තේරෙනවද කියන්නේ? තමයි තේරෙන්නේ නේද? හරි. මේක චූටි ගණන්නේ නිකන් දත්තර එක දීලා සමීකරණ ආවිස් කරන්න තිබ්බේ. මේක ගැන හදන්න ඕනේ අය. අපි යමු පීරියඩ් හලම ඉඳන් බලන්න. මුලින්ම කියලා දෙන්න මම කියන්නේ. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. දැන් බලන්න යන්නේ මෙන්න මේවා එකිනෙක වෙන වෙනම. ඒ කියන්නේ බලමු ඩෙල්ටා W කියන එක. මොකද ඩෙල්ටා W කියලා කිව්වේ? වායුවෙන් කරන වායුව මගින් කරන කාර්ය ප්‍රමාණයනේ. හරියටම කිව්ව ඉස්සෙල්ලා මොකද්ද? වායුවේ පීඩනය හෝ පරිමාව වැඩි වීම. ඕකනේ කාර්ය ප්‍රමාණය කියලා කිව්වේ. හරි එහෙනම් මුලින්ම බලමු මේ මොකද්ද කියන්නේ කියලා. මුලින්ම ලියාගමු. වායුවක් මගින් කරන කාර්ය ප්‍රමාණය. වායුවක් මගින් කරන කාර්ය ප්‍රමාණය. වරහන් දාන්න ඩෙල්ටා W කියන්නේ. මාතෘකාවෙන් ඩෙල්ටා W. වායුව මගින් කරන කාර්ය ප්‍රමාණය වරහන් දාන්න ඩෙල්ටා W. හරි මේක බලන්න අපි සලකන පිස්ටනයක්. මේ විදිහට
මේ වගේ පිස්ටනයක් සලකනවා. මේකට තියෙනවා මුලින්ම v කියලා පරිමාවක්. ඒ වගේම මෙයාගේ හරස්කල වර්ගඵලයක් තියෙනවා a කියලා. මේ හරස්කල වර්ගඵලය වෙන්නේ a. පරිමාව v ළමයි හරස්කල වර්ගඵලය වෙන්නේ a. දැන් මම පීඩනය t කියලා දෙමු. පීඩනය t කියලා දෙමු. දැන් කරන්නේ මේකට මම බලයක් දෙනවා මෙන්න මේ විදිහට. මේකට f කියලා බලයක් දීලා මෙයාව ඇතුළට ටිකක් සංකෝචනය කරනවා. f කියලා බලයක් දීලා ඇතුළට සංකෝචනය කරනවා. තමයි ඉස්සරින් වැහිලා තියෙන්නේ. මේක සංවෘතයි. v කියලා පරිමාවක් තියෙනවා. p කියලා පීඩනයක් තියෙනවා. f කියලා බලයක් දීලා ඇතුළට සංකෝචනය කරනවා. මම ඊට පස්සේ දෙන්නම් මේක. ටිකක් දෙන්න සංකෝචනය කරනවා නේද? වෙන බලයක් කියන්න. කොච්චර දුරද? එතන x කියලා දුරක්. මෙයා සංකෝචනය කෙරුවා කියලා. දැන් මොකද කරලා තියෙන්නේ? බලයක් යොදලා මෙයා විස්ථාපනය කරලා නේ. අවකට තමයි අපි කියන්නේ වායුව මත කාර්යයක් කරා කියලා. මෙතන වායුව මත කාර්යයක් තමයි කරලා තියෙන්නේ. තේරෙනවද? මොකද්ද? බලයක් යොදලා යම් විස්ථාපනයක් කළා එහෙනම් මේක කාර්යයක් නේද? එහෙනම් ළමයි කරපු කාර්ය ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. දෙල්ට W කරපු කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන්. බලය ගුණ කිරීම විස්ථාපනයනේ. x ගුණ කිරීම x කියන මේකෙන් අපිට හොයන්න පුළුවන්. මේකෙන් අපිට හොයන්න පුළුවන් මොකද්ද? කරපු කාර්ය ප්‍රමාණය. ඒක තේරුණා කියමුද? තේරුණා? කාර්ය ප්‍රමාණය බලය ගුණ කිරීම විස්ථාපනය. යොදපු බලය ගුණ කරා සිද්ධ වෙන විස්ථාපනය. දැන් කාර්ය ප්‍රමාණය එන්නේ. දැන් බලන්න. අපි දන්න සමීකරණයක් මෙයාගේ පීඩනය p නම් p සමානයි මොකද්ද f බෙදීම a නේ p කියලා කියන්නේ f බෙදීම a නේ එහෙනම් අපිට f වෙනකොට ලියා ගන්න පුළුවන් මොකද්ද බලය ලියන්න පුළුවන් p ගුණ කිරීම a කියලා p ගුණ කිරීම a කියලා f කියන බලය ලියන්න පුළුවන් p ගුණ කිරීම a කියලා එතන ආශ කරනවා p ගුණ කිරීම a කියලා හැබැයි ළමයි පොඩි ප්‍රශ්නයක් වෙනවා ඔය ප්‍රශ්නේ මෙයාව ටික ටික සංකෝචනය කරද්දී ඇත්තටම p කියන පීඩනය ටිකක් වෙනස් වෙනවා නේ p කියන පීඩනය ටිකක් වෙනස් වෙනවා දැන් මෙතන p1 මෙතන p2 කියලා හිතන්න එතකොට මෙතෙන්ද p වෙන්නේ මොකද්ද මෙතන තියෙන පීඩනය වෙන්නේ මොකද්ද p1ද p2ද පටන් ගද්දී p1 ඉවරදී p2 එහෙනම් මෙතන තියෙන පීඩනය වෙන්නේ මේ දෙන්නගේ මධ්‍යන්නේ පීඩනය මෙතන මම මේ p කියලා දාලා තියෙන්නේ ඇත්තටම මධ්‍යන්නේ පීඩනය p කියලා කියන මධ්‍යන්නේ පීඩනය. මධ්‍යන්නේ පීඩනය. නැත්නම් p කියලා කියන්නේ p1 ධන p2 බෙදීම 2. හරි මේ පීඩනය වල දෙකම බෙදලා මධ්‍යන්නේ පීඩනය වෙනවා. කොහොම හරි f කියන බලය හොයන්න නම් අපි මධ්‍යන්නේ පීඩනය තමයි වර්ග බලයෙන් ගුණ කරගන්න ඕනේ. හරි. මේ තියෙන්නේ f කියන එකනේ. ගුණ කිරීම x කියලා පදයකුත් තියෙනවා. දැන් බලන්න මේ තියෙන්නේ p මධ්‍යන්නේ පීඩනය වතාවක් a ගුණ කිරීම x තමයි a ගුණ කිරීම x කියලා කියන්නේ මොකද්ද හරස්කඩ වර්ගඵලයේ වතාවක් මෙන්න මේ පරිමාණය මෙන්න මේ පරිමාණය මොකද්ද මේ පරිමාණ වෙන්නේ මේ තියෙන වෙනස් වෙන පරිමාණය ඇත්තටම හරස්කඩ වර්ගඵලයේ වතාවක් මේ දිග ඒ කියන්නේ තිබ්බ මුළු පරිමාවෙන් මේ පරිමාව අඩු කරාම වෙන පරිමාණය a ගුණ කිරීම x කියලා කියන්නේ තේරෙනවද? ළඟට තේරෙනවද? මේ මුළු පරිමාවෙන් මේ පරිමාව අඩු කරාම වෙන පරිමාව තමයි a ගුණ කිරීම x කියලා කියන්නේ. එහෙනම් ළමයි මේ තියෙන්නේ ඇත්තටම ඩෙල්ටා v කියන එකයි. සමීකරණය ළමයි ඩෙල්ටා w සමානයි p වතාවක් ඩෙල්ටා v කිය. මොකද්ද? පීඩනය ගුණ කිරීම පරිමාවයේ සිදු වෙනස. ඕක තමයි කරන කාර්ය ප්‍රමාණය. තේරෙනවද? p කියලා කියන්නේ
ඇත්තට මධ්‍යම පීඩනය ඩෙල්ටා V කියලා කියන්නේ. V කියලා කියන්නේ මධ්‍යම පීඩනය, ඩෙල්ටා V කියලා කියන්නේ පරිමාවයේ සිදු වෙනස. පරිමාවයේ වෙනස. හරි. මෙතනදී බලන්න මොකක්ද උනේ? මම වායුව මත කාර්යයක් කරේ. වායුව මත කාර්යයක් කරේ. එතකොට ඩෙල්ටා W ඍණනේ. පරිමාව මොකද උනේ? අඩු වුණා. එතන ඩෙල්ටා V අඩු වෙන එකයි උනේ. එහෙනම් වායුව මගින් කාර්යයක් කරනවා නම් මොකද වෙන්න ඕනේ? ඩෙල්ටා V වැඩි වෙන්නයි ඕනේ. වායුව මගින් කාර්යයක් කරනවා නම් මෙයාව ඔය පැත්තට අනිත් පැත්තට යන්න ඕනේ. ඒක ඩෙල්ටා V ධන වෙන්නයි ඕනේ. තේරුණානේ? ලියන්න පුළුවන්. ආයි මේ සමීකරණ වෙනවනේ. ඩෙල්ටා W ධන නම් මොකද වෙන්න ඕනේ? ඩෙල්ටා V ධන වෙන්න ඕනේ. ඩෙල්ටා W ඍණ නම් ඩෙල්ටා V ඍණ වෙන්න ඕනේ. P ධන වෙන්නේ නැහැ නේ. ඒක නිසා. හලවන්නේ. මේක ලියන්න. සම්පූර්ණ මේ රූපය දාලා සම්පූර්ණ නොට්ටේ දාන්න මේ කාර්යය තේරුම් නැත්තම් කියන්න. ලොක් නැන්නේ ලියන්න. හලවන්නේ. මේ තේරුණා කියලා තමයි. තමයි එහෙනම් දැන් අපිට පුළුවන් දෙවෙනි ගන්න හදන්න. 9 වෙනි පිටුවේ දෙවෙනි ගන්න හදන්න පටන් ගන්න. දැන් පුළුවන්. ටිකක් අමාරුයි කමන්නේ. නම් වෙන පිටුවේ දෙවෙනි ගන්න. හදන්න බැලලා කියනවා.
හරියම ටිකක් වෙලාව දුන්නා ටිකක් මරුවා හැදුවා කවුරු හරි මට කියන්න කවුරු හැදුවා නෑ නේද මේක හරි මොකක්ද මේ කියන්නේ ජලය කිලෝග්‍රෑම් 1 ප්‍රමාණයක් ජලය කිලෝග්‍රෑම් 1 ප්‍රමාණයක් ඉතින් ජලය කොච්චර දෙනවද කිලෝග්‍රෑම් එකක් එකයි ATM හා CI සෙල්සියස් උෂ්ණත්වයේදී හිමාලය බවට පත් වෙනවා ඒ කියන්නේ ජලය වාෂ්ප වෙලා යනවා කියලා කියන්නේ ජලය වාෂ්ප වෙනවලු ජලය වාෂ්ප වෙලා හැදෙනවා මේ තියෙන ජල වාෂ්පය අනිවාර්යයෙන්ම ජලය වාෂ්ප වෙනවා පරිමාව වැඩි වෙනවනේ අංශ එකලා නෙමෙයි තියෙන්නේ ඉතින් ජලය වාෂ්ප වුණාට පස්සේ ඔය වගේ පරිමාවක් හැදෙනවා කියලා මේ තියෙන හැදෙන ජල පරිමාව මේක දත්ත දීලා තියෙනවා පීඩනය ATM එකයි ඒ වගේම උෂ්ණත්වය සෙල්සියස් 100යි කියලා අහලා තියෙන්නේ මොකද්ද මෙම ක්‍රියාවලියේදී සිදු කරන කාර්ය ප්‍රමාණය හොයන්න කියලා නේ. මේ කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ මොකද්ද? ඩෙල්ටා W නේ. අපෙන් අහලා තියෙන ඩෙල්ටා W. මම ඩෙල්ටා W කොහොමද හොයන්න පුළුවන්? සමීකරණයක් ගත්තා අපි P වතාවක් මොකද්ද? ඩෙල්ටා V කියලා. P වතාවක් ඩෙල්ටා V කියලා සමීකරණයක් ගත්තා නේ. දැන් ආයේ මේකේ පීඩනය දීලා තියෙනවා 1 ATM කියලා. ඒතකොට මෙයාගේ පීඩනයත් ඒකමද? ඔන්න මේ 1 ATM කියලා කියන්නේ වායු ගොඩේ පීඩනයනේ. මෙයාටත් තියෙන එකමනේ වායු ගොඩේ පීඩනය. වෙනසක් නැහැ. එහෙනම් පීඩනය ඔය පීඩනයම තමයි. පීඩනය දන්නවා අපි 1 ATM සම්මතයකින් ගත්තොත් එහෙම 1 ATM එහෙම නැත්නම් 10 වල 5යි පැස්කල්. දීලා තියෙනවද? ආයෙත් දීලා තියෙනවා 1.3 10 වල 5 කියලා දීලා තියෙනවා. එහෙනම් පීඩනය දන්නවා අපි ඕකම දීලා තියෙන 1.01 ගුණ කිරීම 10 බල 5යි nm නේද ඒක නැත්නම් පැස්කල් කියලා. ඩෙල්ටා V නම් හොයාගන්න ඕනේ. මොකද ඩෙල්ටා V කියලා කියන්නේ පරිමාව කොච්චර වැඩි වුණාද කියන එක. මේ තියෙන්නේ පීඩනය ඒක හරි ඩෙල්ටා V හොයාගන්න. ඩෙල්ටා V කියන්නේ පරිමාව කොච්චර වැඩි වුණාද කියන එක. කියන්නේ මෙතන පරිමාවෙන් මෙතන පරිමාව අඩු කරන්න ඕනේ. V2 රින V1 දැන් බලන්න මේක නම් කොහොමයි V2 මෙන්න මෙයාගේ පරිමාව මෙන්න මේ වායුවේ පරිමාව හොයන්න ඕනේ. තමයි දත්ත මොනවද දන්නේ P දන්නවා D දන්නවා T දන්නවා R දන්නවා V හොයන්න පුළුවන් වෙන P සමන්න නැති දාන්නේ දැන් දන්නේ අපි. ඕන්නේ දීලා තියෙන හිමාලයේ ඝනත්වය දීලා තියෙනවා. එන හිමාලයේ ස්කන්ධය දන්නවා. කෙලින්ම හිමාලයේ පරිමාව හොයාගන්න පුළුවන් නේ. හිමාලයේ ඝනත්වය දීලා තියෙනවා කියේ 0.5 0.598යි කියලා. එහෙනම් මේක දාන සමීකරණයක් D සමානයි m බෙදීම v. එහෙනම් v හොයන්න පුළුවන් අපිට m බෙදීම d කියලා නේ. එනාලයිස් කරමු. ස්කන්ධ කිලෝග්‍රෑම් 1යි බෙදීම ඝනත්වය දීලා තියෙනවා 0.598යි කියලා. වෙන v1 මෙයාගේ ඔය විදිහමයි. ජලය නම් 1000යි ඝනත්වය. ඒකට එක බෙදීම 1000ක් කියලා එනවනේ. ළමයි මේක සුදු කරාම අපිට උත්තරයක් එයි. 1.01 වතාවක් 10 වල 5 ගුණ කිරීම. මේ දෙන්නේ පොදු හරය විදිහට මෙයාව 1000න් ගුණ කරලා අපිට එන 598යි කියන්නේ. දැන් 1000 රින් 0.598 1000 රින් 0.598 තමයි ඔක අපි අඩු කරන්න ඕනේ. ඇත්තටම 1000න් 9ක් අඩු කරා කියලා 999.4යි ගණක් එන්නේ. මම කියන්නේ කරන්න ඕනේ ඔක 1000 කියලා තියමු. ආසන්න වශයෙන් 1000යි.
මේ 10 බල 5 වෙනි 500 යනකොට දෙල දානවා සුළු කරගමු අපි කයි දින්ද දෙකීම 598 සමානයි 1.67 ගුණ කිරීම 10 බල 5ක් කියනවා 1.67 ගුණ කිරීම 10 බල 5ක් කියනවා ජූල් මේකට කිලෝ ජූල් කරගන්න පුළුවන් 167යි කිලෝ ජූල් කියලා කරගන්න. තේරුණාද? 167 ගුණය 10 බල 5. හරි. හරි මේක හදාගන්න. බලන්න ඔයාලා ගාන හදන විදිහ තේරෙනවද? මොකක්ද වෙන්නේ? පීඩනයේ එකම පීඩනයේදී පරිමාව වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් පරිමාව වැඩි වෙලා නම් පීඩනයක් තියෙනවා නම් කාර්ය ප්‍රමාණය වෙන P වතාව ඩෙල්ටා එක සමීකරණය. බලන්න මේක හැදුවා නම් ඊට පස්සේ කියනවා ජලය කිලෝග්‍රෑම් එකක් කුමාලයේ බරපත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය දීලා තියෙනවා. ආයන අහලද අභ්‍යන්තර ශක්තිය වැඩි වීම හොයන්න කියලා. ළමයිනේ මෙන්න මේ කරපු කාර්ය ප්‍රමාණය. එහෙම නැත්නම් මෙතන මේ වැය වෙලා තියෙන ශක්තිය වැය වුණේ මොකේදද? මෙයාගේ ප්‍රමාණය විශාල වෙන්න තමයි මේ ශක්තිය වැය වුණේ නේ. එහෙනම් ලබා දෙන තාප ශක්තියෙන් මෙච්චර ප්‍රමාණයක් කිලෝ ජූල් 167ක් වැය වෙන්නේ මොකටද? මෙයාගේ පරිමාව වැඩි කරගන්න. තේරුණා කියපද? තෝරනමයිනේ. එයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. තෝරනමයිනේ. ඒක ඉතුරු ටිකනේ. හරි. එහෙනම් දැන් සමීකරණයක් ගන්න මොකද්ද? ඩෙල්ටා W සමානයි ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කිය. ඩෙල්ටා Q දීලා තියෙනවා. මෙයාට ලබා දෙන තාප ශක්තිය. ළමයි ලබා දෙන තාප ශක්තිය කොහොමද ඩෙල්ටා Q ධන දෙන්නේ නේද? අපි පිටින් ලබා දෙන ශක්තියනේ. එහෙනම් ඩෙල්ටා W ධන ඩෙල්ටා Q ධනනේ. අවශ්‍ය වෙන තාප ප්‍රමාණය 22.2 ගුණ කියන 10 බල 5. 22.2 ගුණ කිරීම 10 බල 5යි. ඒක ධන. සමානයි ඩෙල්ටා U ඒක තමයි අහලා තියෙන්නේ. ධන ඩෙල්ටා W. ඒකත් කිව්වා කීයද 1.67 ගුණ 10 බල 5. 1.67 ගුණ කිරීම 10 බල 5ක් කියලා. එහෙනම් ඩෙල්ටා U හොයාගන්න පුළුවන් අපිට. මෙයාගෙන් මෙයාව අඩු කරලා දාන්න. හරි ඒක කරගන්න බෑ. හරි.
උත්තරයක් නෑ. හරි වෙන උත්තර දාන්න. හරි. මේක ඉවරයි නම් මේක ඉවරයි නම් මාතෘකාව ලියන්න. මේක ඉවරන මාතෘකාව ලියන්න. සමෝෂ්ණ ක්‍රියාවලිය කියලා. මේක ඉවරන මාතෘකාව ලියන්න. සමෝෂ්ණ ක්‍රියාවලිය. සමෝෂ්ණ ක්‍රියාවලිය. හරි. ඒක වචනයෙන්ම තේරෙනවා සමෝෂ්ණ ක්‍රියාවලියක් කිව්වහම පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවත් උෂ්ණත්වය අඩු වෙනවත් නැති වෙන විදිහට සිද්ධ වෙන ක්‍රියාවලියක්. එනත් ඒකියොත් උෂ්ණත්වය අඩු වීම කියලා කිව්ව අපි අභ්‍යන්තර ශක්තිය වැඩි වීම කියන එකනේ. හරිද? එහෙනම් උෂ්ණත්වය වෙනස් නොවන විදිහට සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වෙනස් නොවන විදිහට සිද්ධ වෙන ක්‍රියාවලිය. තේරුණාද? මේ වලියාම අපි ඔබ තරවත් දැල්ලියම වායු පද්ධතියක අභ්‍යන්තර ශක්තිය වෙනස් නොවනසේ සිදුවන ක්‍රියාවලියක් සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස හඳුන්වනවා. සමෝෂ්ණ ක්‍රියාවලියක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ මොකද වෙන්න ඕනේ? සමෝෂ්ණ ක්‍රියාවලියකදී ඩෙල්ටා U සමානයි බිඳුවක් වෙන්න ඕනේ. අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුවයි. එහෙනම් ඩෙල්ටා U සමානයි බිඳුවක් වෙන්න ඕනේ. මේකට මොකද වෙන්නේ? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W ඩෙල්ටා U බිඳුවයි නම් මොකද වෙන්න ඕනේ? එක්ක ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා W වෙන්න ඕනේ. නැත්තම් මේ පැත්තට එනොත් එහා පැත්තට එන්න ඕනේ. ඍණ ඩෙල්ටා Q සමානයි ඍණ ඩෙල්ටා W වෙන්න ඕනේ. දැන් ඩෙල්ටා U බිඳුවයිනේ. කියන්නේ ඩෙල්ටා Q අනිවාර්යෙන් ඩෙල්ටා W සමානයි. එකක් ධන නම් අනිත් කෙනක් ධන, එක්කෙනෙක් ඍණ නම් අනිත් කෙනක් ඍණ. තේරුණා කියමුද? සමෝෂ්ණ ක්‍රියාවලියකදී මේ දෙකේ පැහැදිලි කිරීම ලියමු අපි. ඩෙල්ටා Q සමානයි ධන ඩෙල්ටා W. මොකද්ද මේ කියන්නේ? මේ තියෙන්නේ වායුවට ලබා දෙන ශක්තිය වායුවට පාවිච්චි කරන්නේ ලබා දෙන තාප ශක්තිය සමානයි ලබා දෙන තාප ශක්තිය සමානයි වායුව මගින් කරන කාර්ය ප්‍රමාණය. වායුව මගින් කරන කාර්ය ප්‍රමාණය. මෙතන මොකද්ද කියන්නේ? වායුවෙන් විමෝචනය වෙන තාපය සමානයි විමෝචනය කරන තාපය සමානයි මොකද්ද? වායුව මත කරන කාර්ය ප්‍රමාණය. සමෝෂ්ණ තත්ත්වයටදී මොකද සමෝෂ්ණ තත්ත්වයටදී වායුවක් මත කාර්යයක් කරොත් මොකද වෙන්නේ? ඒ කරපු කාර්යයට සමාන තාපයක් යාගෙන් විමෝචනය වෙනවා. සමෝෂ්ණ තත්ත්වයටදී තාපය ලබා දුන්නොත් එහෙම ඒ ලබා දුන්න මුළු තාපයෙන්ම යා
කාර්යයක් කරනවා. ඔක තමයි සිද්ධ වෙන්නේ. හරි. මේක ලියාගෙන ඉවර කරගන්න. මේක ලියාගෙන ඉවර කරගන්න. ඊට පස්සේ පොඩි වැදගත් දෙයක් තියෙනවා. මොකක් හරි ක්‍රියාවලියක් සමෝෂ්ණව කරා කියලා දැනගන්නේ කොහොමද? ළමයිනේ ක්‍රියාවලියක් කරන්නේ ඉතා සෙමෙන් කියලා තියෙනවා නම් ඒකේ තේරුම තමයි ඒක සමෝෂ්ණ ක්‍රියාවලියක් කරන එක කියන්නේ. බෑ අපි දන්නා වස්තුවකට තාපය ලබා දෙනවා කියලා. තාපය ලබා දෙනවා. වස්තුවක් තාපය ලබා දෙනවා. හැබැයි තාපය ලබා දෙද්දී අපි දන්නවා තාපය අනිවාර්යෙන්ම හානි වෙලා යනවානේ. හැබැයි තාපය හානි වෙලා යන්නේ එහෙම නැත්නම් අර කාර්යයක් කරන්න මොකද වෙන්න ඕනේ? යම් කිසි වෙලාවක් ඕනේ. එකපාරටම තාපය ලබා දුන්නොත් එහෙනම් කොහෙත්ම සමෝෂ්ණ වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි හිමීට තාපය ලබා දුන්නාම උෂ්ණත්වය වැඩි වෙන්නේ නැතුව එයාගෙන් කාර්යයක් විතරක් කරගන්න පුළුවන්. තේරුණානේ? එහෙනම් වැදගත් කාරණා තියෙනවා ලියා ගන්න ඕනේ. මොකද්ද? සමෝෂ්ණ කාර්යයක් කිරීම සඳහා එහෙම නැත්නම් නැත්නම් බා තාපගතික ක්‍රියාවලියක් දැන් ලියන්න. සරෝත් දැන් ලියා ගන්න. තාපගතික ක්‍රියාවලියක්. තාපගතික ක්‍රියාවලියක්. තාපගතික ක්‍රියාවලියක්. සමෝෂ්ණ තත්ත්වය යටතේ සිදු කිරීමට නම් සමෝෂ්ණ තත්ත්වය යටතේ සිදු කිරීමට නම් සමෝෂ්ණ තත්ත්වය යටතේ සිදු කිරීමට නම් තාපගතික ක්‍රියාවලියක් සමෝෂ්ණ තත්ත්වය යටතේ සිදු කිරීමට නම් එම ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදු කළ යුතුයි. එම ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදු කළ යුතුයි. ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදු කළ යුතුයි. ක්‍රියාවලිය ඉතා සෙමෙන් සිදු කළ යුතුයි. හරි? ඒක තමයි සමෝෂ්ණ වෙන්නේ. ඉච්චරයි අපි මේ මාතෘකාවක් මේ විදිහට තව මාතෘකාවක් ස්ථිරතාපී ක්‍රියාවලිය. දැන් මාතෘකාව ස්ථිරතාපී ක්‍රියාවලිය. ස්ථිරතාපී ක්‍රියාවලිය. හරි සමෝෂ්ණ කිව්වම ඒකේ තේරුම උෂ්ණත්වය වැඩි වෙන්නේ ඩෙල්ටා යු බිඳුවයි කියන එක. ස්ථිරතාපී ක්‍රියාවලිය කියලා කියන්නේ සපයන තාපය වෙනසක් නැහැ කියන එක. ඒ කියන්නේ තාපයක් සැපවීමක් හෝ තාපය පිටවීමක් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඩෙල්ටා කිව් සමානයි බිඳුවයි කියන එකනේ. ස්ථිරතාපී තාපය ලබා ගන්නෙ නැහැ තාපය පිට කරන්නේ නැහැ ඩෙල්ටා කිව් සමානයි බිඳුව. අපි ලියනවා මේක. ලියනවා. තාප අවශෝෂණයක් හෝ තාප අවශෝෂණයක් හෝ තාපය ලබා ගැනීමක් කියන එක. තාප අවශෝෂණයක් හෝ විමෝචනයකින් තොරව මොකද ඒක තාපය ලබා ගන්නෙ නැහැ පිට කරන්නේ නැහැ කියන එක. තාප අවශෝෂණයක් හෝ විමෝචනයකින් තොරව සිදුවන ක්‍රියාවලිය ස්ථිරතාපී ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. ස්ථිරතාපී ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. ස්ථිරතාපී ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. කෙටියෙන් කියනවා නම් ඩෙල්ටා කිව් සමානයි බිඳුවයි කියන එකනේ. දැන් මොකද වෙන්න ඕනේ? සමීකරණය දන්නවා අපි. ඩෙල්ටා කිව් සමානයි ඩෙල්ටා යු ධන ඩෙල්ටා w. දැන් මෙයා බිඳුවක් වුණාම එක්ක මොකද වෙන්න ඕනේ? මෙයා මේ පැත්තට ඇද්දි ඍණ වෙනවා. ඒ කියන්නේ ඩෙල්ටා u සමාන ඍණ ඩෙල්ටා w වෙනවා. එහෙම නැත්නම් අනිත් කෙනාට වෙනවානේ. මෙතන මොකද කරන්නේ? මෙයා මේ පැත්තට අරන් ගියා ඍණ විදියට. එහෙම නැත්නම් මෙයා මේ පැත්තට අරන් ගියා ඍණ විදියට. එතකොට ඩෙල්ටා w සමානයි ඍණ ඩෙල්ටා u. ඔය දෙකෙන් එක. එහෙනම් එක්ක ඩෙල්ටා u සමාන ඍණ ඩෙල්ටා w වෙනවා නැත්නම් ඩෙල්ටා w සමාන ඍණ ඩෙල්ටා u වෙනවා. දෙකෙන් එක. මොනවද මේ අවස්ථාවෙන් කියවෙන්නේ? මේ අවස්ථාවෙන් කියවෙන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම සමානයි. අභ්‍යන්තර ශක්තිය වැඩි වීම සමානයි
පද්ධතිය මත කරන කාර්ය ප්‍රමාණය. කියන්නේ පද්ධතිය මත අපි කාර්යයක් කරනවා. එතකොට තාපය පිට වෙන්නේ නැහැ. වෙන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන එක. ඊට සමාන ප්‍රමාණයකින් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. මේ තමයි පද්ධතිය මත කරන කාර්ය ප්‍රමාණය. පද්ධතිය මත කරන කාර්ය ප්‍රමාණය. මේ දැන් ඩෙල්ටා ලබ්ධ සමාන දෙක ඩෙල්ටා. මේ මොකද්ද? පද්ධතිය කළ කාර්ය ප්‍රමාණය සමානයි වායුව මගින් කර කාර්ය ප්‍රමාණය. වායුව මගින් කළ කාර්ය ප්‍රමාණය සමානයි මොකද්ද මේ? ඩෙල්ටා U වලින් අභ්‍යන්තර ශක්තිය සිදු අඩුයි. අභ්‍යන්තර ශක්ති අඩුයි. හරියි. මේවා තේරුම තේරෙන විදිහට තමයි බලන්න ඊළඟ දේ අර විදිහටම හරි ස්ථිර සමෝෂ්ණ තත්වයකදී ක්‍රියාවලියක් කරන්න නම් ඒක ඉතා හැමින් සිදු කරන්න ඕනේ කියලා කිව්වා. දැන් මේකේ දෙක අනිත් පැත්ත. මොකද්ද මේ? ස්ථිරතාවය ක්‍රියාවලියක් කරන්න නම් මේක ඉතා වේගයෙන් කරන්න ඕනේ. ෂණිකව සිදු කරන්න ඕනේ. ඒක ලියන කරුවක් දාලා තාපගතික ක්‍රියාවලියක් ස්ථිරතාව පිරීමට නම් මේ ෂණිකව සිදු කළ යුතුයි. ඒක ටික වල ලියන්න. ෂණිකව සිදු කළ යුතුයි. තාපගතික ක්‍රියාවලියක් ස්ථිරතාවීව සිදු කිරීමට නම් ඒ ෂණිකව සිදු කළ යුතුයි. හරි. සම්පූර්ණ නොටි ලියගන්න. හරියමයි. හයවෙනි ගාන දන්නවා. හයවෙනි ගාන. 9 වෙනි පිටේ හයවෙනි ගාන. පුළුවන් වෙන්න ඕනේ. මේක නම් පුළුවන් විදිහට තමයි හයවෙනි ගාන හදන්න.
හලවෙනි 4 ඉවරද කවුරු හරි හලවෙනි මේ කියනවා පාපන්දු වල පහර දීමේදී පරිමාව ෂණිකව මුල් පරිමාවෙන් 3 දෙයක් දක්වා අඩු වේ. පාපන්දු තුලදී කාර්ය වායුව මත ජූල් 400ක් කාර්ය කළේය. පරිපූර්ණ සරක අභ්‍යන්තර ශක්තිය නැසු වෙනවා. දැන් මේකේ විශේෂ වචනයක් තියෙනවා මොකද්ද? ෂණිකව කියලා වචනයක් තියෙනවනේ. ෂණිකව කියන වචනේ තියෙනවා නම් මේක ස්ථිරතාවී ක්‍රියාවලියක් කියලා ගන්න පුළුවන්. ඔව් කියලා දුන්නා නේද? මම ගන්න දිවලා. එහෙනම් ළමයිනේ ස්ථිරතාවී ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ පොදු විදිහට සමීකරණය පටන් ගමු. ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W නම් ස්ථිරතාවයේ ඉන්න මොකද වෙන්න ඕනේ? ඩෙල්ටා Q සමානයි 0ක් වෙන්න ඕනේ. ඇයි එහෙම ගත්තේ? ෂණිකව සිද්ධ වෙන ක්‍රියාවලියක්. එන ස්ථිරතාවය. ඩෙල්ටා U නේ වෙන්න ඕනේ. හැම ඩෙල්ටා U වලට ලියන සමීකරණය බිඳුව සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W ඩෙල්ටා U සමානයි ඍණ ඩෙල්ටා W එක ගන්නවා. දැන් නම් අපි දන්න ඩෙල්ටා W හොයන්න පුළුවන් කොහොමද? ඩෙල්ටා W හොයන්න පුළුවන් t වතාවක් ඩෙල්ටා V කියන සමීකරණය. t වතාවක් ඩෙල්ටා V කියන සමීකරණය. දැන් බලමු ඉතින් මෙහාට. මොන මේ p දිලා තියෙනවද? නෑ p නේ දිලා නෑ. r ප්‍රමාණය දීලා තියෙනවා නේ. එහෙනම් මේක හදන්න දෙන්නේ. ඩෙල්ටා W එච්චර. R10 ජූල් නේද? මම ඒක හදන්න දෙන්නේ නැහැ එච්චර. එච්චර. හරි. අභ්‍යන්තර ශක්තිය වෙනස් වීම සොයන්න කියලා කියන්නේ. හරි. ඔච්චර තමයි. ඩෙල්ටා හරියන්නේ. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙතනදී අපි කාර්යය කරලා තියෙන්නේ වායුව මත නේද? ඩෙල්ටා U සමාන ඍණ ඩෙල්ටා W. ඒකත් හරි. මෙතෙන් නම් හරි. හැබැයි ඩෙල්ටා W කියන එක බලන්න. ඩෙල්ටා W කියන එක ධනද ඍණද? වෙනම ලියන්නේ ඩෙල්ටා W සමානයි මොකක්ද දෙන්නේ? වායුව මත කරපු කාර්යයනේ තියෙන්නේ. ඩෙල්ටා W සමානයි ඍණ 410යි නේ. ඒ හැමුනේ ඩෙල්ටා W කියලා කියන වායුව මගින් කරන කාර්ය ප්‍රමාණය. නමුත් වායුව මත කරපු කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W ඍණ වෙන්න ඕනේ. එතන අපිනේ වායුවට පයින් ගහන්නේ. ඒක වායුව අපිට පයින් ගහන්නේ නේ. පයින් ගහනගෙන වායුව මත කාර්ය කරලා තියෙන්නේ. එහෙනම් මේක ඍණාගයක්. තේරුණා? දැන් මෙතන ආදිශ කරද්දි මොකද වෙන්නේ? ඩෙල්ටා U සමානයි ඍණ වතාවක් ඩෙල්ටා W ඍණ 400. එහෙනම් ධනාගයක් කියන්නේ 410 ජූල් කියලා උත්තරයක් වෙන ඩෙල්ටා U. ඒ කියන්නේ පයින් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වෙලා තියෙන්නේ 410 ජූල් ප්‍රමාණය. හරිනේ? හලමයි අපි අද එහෙනම් පන්තිනාක් වුණා. මේකේ තව පොඩි කොටස් ටිකක් තියෙනවා. අපි මේ කොටස් ටික ඉවර කරලා තාප සම්මේලනය පටන් ගන්නවා අපි සමහරට. හලෝ. අයබෝනේ. අරනතන